බුදුරජාණන් වහන්සේ බලන්න මේ දේශනාව වදාලා මේ සසර ගැන. මහණෙනි, මේ සසර අනවරාග්‍රයි. ඒ කියන්නේ මේකේ කොහෙන්වත් ගිහිල්ලා කෙලවරක් ආරම්භයක් පටන් ගත්තු තැනක් සොයන්න බෑ. පුබ්බා කෝටින පඤ්ඤායති. ආරම්භක කෙලවරක් දකින්න නැහැ. අපි කාගෙත්. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං. මේ කෙලවර නැත්තේ අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයාගේ ජීවිතේ. දැන් අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු අය නොවේද අපි? අපි කවුරුත් අවිද්‍යාවෙන් වැසිලා තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නේ. එතකොට අවිද්‍යාවෙන් වැසිලා තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න ජීවිතයක් බව අපට හොයාගන්න බෑ. අපට හිතින් අපි හරි සුද්ධයි කියලා. අපිට එහෙම මොකෝවත් අනතුරක් නැහැ කියලා. මොකද හේතුව අපට අවිද්‍යාවගේ අවබෝධයකුත් නැහැ. තෘෂ්ණාවගේ අවබෝධයකුත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මහණෙනි, මිනිසෙක් මේ සකල දඹදිව සියලු ගස් කොළන් කපලා කන්දක් ගොඩ ගහනවා. ඊට පස්සේ මේකෙන් අඟල් 4 කෑලි වලට අර සියලු ගස් කොළන් කපනවා. කපලා මියා මේ අඟල් 4 කෑලි වලට කපාපු මහා දරකන්ද එක එක අයින් කරනවා. මේ ඉන්නේ මගේ අම්මා. ඊළඟ කෑල්ල ගන්නවා. මේ ඒ අම්මගේ අම්මා. ඊළඟ කෑල්ල ගන්නවා. මේ ඒ අම්මගේ අම්මා. මහණෙනි, දර ටික ඉවර වේවි. ගෙව් සසරේ අම්මලාගේ පරපුර ඉවර වෙන්නේ නැහැ. ඒවන් දීකරත්තං වූ භික්කවේ දුක්ඛං පච්චනු බුතං. මේ වගේ තමයි බොහෝ කාලයක් ඔබ දුක් විඳලා තියෙන්නේ. අද මං උදේවරුේ පුංචි මහාන පින්කමකට සහභාගී වුණා. ඒ දරුවා තිරුකුණාමලේ ඈත ප්‍රදේශයක. ඉතින් පින්වතුන්ගෙන් මං ඇහුවා, යුද්ධෙට මොන දුන්නේ නැද්ද? මොන දුන්නා කිව්වා. මරණ බය ආවේ නැද්ද? අනේ මරණ බය ආවා කිව්වා. මරණ බය ආවට මලානම් හොඳයි කියලා හිතෙන අවස්ථා නැද්ද? එහෙමත් හිතෙනවා. මරුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඊට පස්සේ ආයෙමත් බය එනවා. ඒ කියන්නේ ජීවිතේට විසඳුම තියෙන්නේ මරණය නෙවෙයි. එපා වුණාම කෙනෙක් හිතනවා මරුණා නම් මේ මගේ ප්‍රශ්න ටික ඔක්කොම ඉවරයි කියලා. සමහරු මැරෙනවා කුෂ්ඨ හැදිලා ධර්මයේ පිහිටලා නැතුව දුක් විඳලා. සමහරට යා පෙරේත ලෝකෙ උපදිනවා, ඒ පෙරේතයත් කුෂ්ඨ. සමහර පිළිකාව හැදිලා මැරෙනවා, ආයේ පෙරේත ලෝකෙ උපදිනවා, පිළිකා රෝගීන් යුක්ත පෙරේතෙක්. ඒ වගේ තමයි මේ සසරේ යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිබ්බං පච්චන භූතං. බොහෝ තියුණු දුක් විඳපු අය. වේසනම් පච්චන භූතං. බොහෝ දුක් විඳපු අය. කටසි වඩ්ඩිතය කියන්නේ මේ මහා පොළොවට පස් දාලා එච්චරයි අපි කරලා තියෙන්නේ. යාවං චිදම් භික්කවේ අලමේව සබ්බ සංකාරේසු නිබ්බින්දිතුම්. ඒ නිසා මහණෙනි, මේ සියලු හටගත්තු දේවල් ගැන කලකිරීමමයි නිසි. අලං විරජ්ජිතුම්. නොවැළීමමයි නිසි. අලං විමුච්චිතුම්. මේවයින් නිදහස් වීමමයි නිසි. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විස්තර කරන මේ දුක ගැන විස්තරේ මේ ලෝකයේ අනිත් මිත්‍යා විශ්වාසත් එක්ක ගැලපෙන්නේ නැහැ. එතකොට අනිත් මිත්‍යා විශ්වාසවල බැසගත් උදවිය අපෙන් ප්‍රශ්න කරන්න පුළුවනි, මොකද්ද මේ ඔයගොල්ලන්ගේ ආගම? දුක ගැනමනේ මේකේ කියන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මොකද්ද උත්තරේ? ඔව් මේකේ දුක ගැනත් කියනවා.
දුක හටගන්න හේතුව ගැනත් කියනවා. දුකෙන් නිදහස් වීම ගැනත් කියනවා. දුකෙන් නිදහස් වීමේ මාර්ගය ගැනත් කියනවා. අනිත්‍යව ඔක්කොම කරන්නේ දුක වහන එකයි. දුක වැහුවට පස්සේ දුක පේන්නෙත් නැහැ. දුකේ හේතුව පේන්නෙත් නැහැ. ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් බව පේන්නෙත් නැහැ. ඒ මාර්ගෙ පේන්නෙත් නැහැ. දුක වැසී ගියාට පස්සේ එච්චරයි වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දුක ඉස්මතු කළා. ඒක මේ විස්විත දෙයක් උන්වහන්සේ කළේ. ඉතින් උන්වහන්සේ මේ මව් පරම්පරාව ගැන මොකද්ද කරපු උපමාව? අඟල් 4 දර කෑලි වලට සකල ජම්බුද්වීපයේ ඇති සියලු ගස් කොළන් කපලා ගොඩ ගහලා බලන්න කියනවා. ඊළඟට උන්වහන්සේ ඊළඟ දේශනාව කරනවා මහණෙනි මේ මහා පෘථිවිය පුංචි වෙරළු වැට ගණනට පුංචි ගුලි කළොත් මොකද්ද ගුලි කරන්න කිව්වේ? මේ මහා පෘථිවිය පුංචි වෙරළු වැට ගානට ගුලි කරලා ඊට පස්සේ කෙනෙක් වෙන් කරනවා. මේ එකක් අරගෙන වෙන් කරන මේ ආත්මේ පියා. ඊළඟ එක අරන් වෙන් කරන මේ ඒ පියාගේ පියා. ඊළඟ එක අරන් වෙන් කරන මේ ඒ පියාගේ පියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ වෙරළුවට ගානට ගුලි කරපු මේ මැටි ගුලි ඔක්කොම අවසන් වෙනවා. පියාලා අවසන් වෙන්නේ නැහැ කියලා. තංකිස්ස හේතු මේකට හේතුව කොමක්ද? මහණෙනි මේ සසර පැවැත්ම අනවරාග්‍රයි. ආරම්භක කෙලවරක් නොපෙනේ. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්‍යයේ ඊරනම කියනවා. දැන් ඊරනමට භාජනී වෙච්ච අය හැටියටයි අපි මේ ඉපදුනේ. අපි ඉපදුනේ දුකෙන් නිදහස් වීම උරුම කරගත්තු අය හැටියටද? නෑ, සසර පැවැත්ම උරුම කරගත්තු අය හැටියට. අපි ඉපදුනේ සතර අපායේ මිදුණ හැටියටද? නෑ. එහෙනම් සතර අපායට වැටෙන අය හැටියට. අපි මේව මොකුත් දැන සිටියාද? බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරන අතුරු අපි මේවා හිතන්නවත් කැමති වුණාද? අපි හිතන්නවත් කැමති වුණේ නැහැ. මොකද හේතුව අපිට හිතන්න මේවා ගැන තේරුමක් නැහැ. තේරෙන්නේ අපිට. දැන් මේවා භික්ෂුන් වහන්සේලාට දේශනා කරපුවා. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ මේවා ලංකාවේ සිටින පොදු ජනයාට දේශනා කළා. මහණෙනි බොහෝ කල් ඔබ සසරේ දුක් විඳලා තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මං ඔබට මෙහෙම බණක් දේශනා කළා නේද? මොකද්ද? මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු සත්වයා බොහෝ කාලයක් මේ සසරේ දුක් විඳ විඳ ඉපදිපිද පැමිණියා. බොහෝ දුක් විඳා කියලා මා දේශනා කරා නේද? අහනවා එතකොට බුදුරජාණන් වහන්සේ ඒ නිසා මහණෙනි මොකද්ද මේ ගැන හිතන්නේ? මේ ආපු දීර්ඝ සසරේ අමනාප සංපයෝග මේ අප්‍රිය අමනාප පුද්ගලයන් එක්ක නැත්තම් අරමුණුත් එක්ක එකතු වෙන්න සිද්ධ වීම නිසා මනාප විප්පයෝග ප්‍රේමනාප දේවල් වලින් වෙන් වෙන්න සිද්ධ වීම නිසා හැලු කඳුළු ගලා ගිය කඳුළු ඒ කඳුළුද වැඩි සාගර ජලයේද වැඩි කියලා භික්ෂුන්ගෙන් ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අපි මේ විදිහටයි දන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සසරේ මේ දීර්ඝ සංසාරයේ තුල යද්දී අමනාපදේහා එක්වන්ට සිදුවීම නිසා මනාපදෙයින් වෙන් වෙන්නට සිදුවීම නිසා ගලා ගිය රුධිරය තමයි වැඩි සාගර ජලය නොවේ. සාදු සාදු වික්කවේ ඊතා හොඳයි මහණෙනි. සාදු කෝමේ තුම්මේ වික්කවේ ඒවන් ධම්මං දේශිතං ආජානාත. ඒ නිසා මහණෙනි මේ විදිහට ධර්ම දේශනා කළා කියලා මතක තියා ගැනීම හරි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි දරාගත යුතු ක්‍රමේ. එතකොට මේ ධර්මය අපට ඕන හැටියට නෑ මේක මේ කාලෙට ඒක ගැලපෙන්නේ කියලා කාලීන කරන්න බෑ.
ඇයි මේක ආකාලිකයි. එතකොට ඒත දේව භික්කවේ බහුතරං යංගෝ යමිනා දීගේනා දුන්නා සන්දාවතං සංසරතං බාණනි බොහෝ කල් බොහෝ ආත්ම ගානක් මේ වගේ කඳුළු වගුරු හිටියා. දීගරත්තං මාතු මරණම් පච්චන භූතා මව් නැතිවීම නිසා හඬා හිටියා. දැන් මට මතකයි එක දවසක් අපි පොඩි කාලේ එක ආරණ්‍යක හිටියා මං. ඒ දවස්වල එක මහත්තයෙක් මරණයට අරගෙන යන වහු පැටියෙ බේරගත්තා. ඒ වහු පැටිය බේරගෙන ඒ ආරණ්‍යට ගෙනත්. මේ වහු පැටිය කන්නේත් නැහැ බොන්නේත් නැහැ. අඬනවා. කෑක ගහනවා. දැන් මේ වහු පැටියව නලව ගන්න විදියක් නැහැ. ඊට පස්සේ හොයන්න ගත්ත වැස්සි. වැස්සිත් විකුණලා. ඊට පස්සේ අම්තන් අමාරුවෙන් කොහොම හරි මේ මැරෙන්න ඕන මෙන්න තියලා වැස්සි බේරගත්තා. වැස්සි බේරගෙන ගෙනත් දවස් ගාණක් මේ පැටිය අඬ හිටියා. ඒ පැටියගේ ඇඬිල්ල නවත්තන්න තමයි මේ කට්ටිය මේ වැස්සිව හෙව්වේ. හොයනකට ආරංචි වුණා අසවල් තැනට වැස්සි ගිහිල්ලා වැස්සි මරණ පොලිමේ හිටියේ. වැස්සි අරගෙන ගෙනාවා. එතකොට පැටිය එහෙම අඬ හිටියා. එතකොට වැස්සි කොහොම කඳුළු අඟුරු වගේ ඉන්නේ නැද්ද? එතකොට අපි සසරේ එහෙම අවස්ථා නැද්ද? දැන් මේ ගෙව් සසරේ සතර පායට නොවැටි දිගින් දිගටම මිනිස්සු වෙලාමද අපි උපන්නේ? නෑනේ. එතකොට අපි සසරේ කොච්චරනම් ඒ වගේ ආත්ම භාව ලැබලා තියෙන්නේ නැද්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ නිසා මේ ගැලූ කඳුළු සාගර ජලයට වැඩි. මම මේක පාලියේ උපුටා දක්වන්නේ ඒකයි. පාලියෙන් කිව්වේ නැත්නම් හිතන්නේ මේ මං හදලා කියනවා කියලා. පිතු මරණම් පච්චන භූතං පියා මෙරිච්ච හේතුවෙන් හඬා හිටපු කඳුළු වැගුරු ගණන මෙතෙකයි කියලා කියන්න බෑ. බහතු මරණම් පච්චන භූතං සහෝදරයා මරිච්ච වෙලාවේ හඬා ගැලූ කඳුළු ඊළඟට භගිනී මරණම් පච්චන භූතං සහෝදරියම් නැති වෙච්ච වෙලාවේ හැඬු කඳුළු පුත්ත මරණම් පච්චන භූතං පුතා මරිච්ච වෙලාවේ හැඬු කඳුළු දීතු මරණම් පච්චන භූතං දුව මරිච්ච වෙලාවේ හැඬු කඳුළු ඥාති වේසනම් පච්චන භූතං නෑදෑයෝ මරිච්ච වෙලාවේ හැඬු කඳුළු. සමහරු අපිට කියන වනේ ස්වාමීනි දැන් අඬලා ආයි මේ අඬන්න කඳුළු නෑ කියන. ඒ කියන්නේ එච්චරටම උහුල ගන්න බැරි තරම්ම අඬපු අය මේ මනුස්ස ලෝකේ ඉන්නවා. භෝග ව්‍යසනම් පච්චන භූතං භෝග සම්පත් නැති වෙලා. මට මතකයි මේ සුනාමි අවස්ථාවල දකුණේ එක ධනවත් පවුලක ඒගොල්ලන්ගේ තිබිච්ච යාන වාහන ඊළඟට ලෝරි බස් ගෙවල් දොරවල් දෙමාපියෝ සියල්ලම ගියා. දුව විතරක් ඉතුරු වුණා. දැන් ඔන්න මිනිස්සු ඇඳුම් බෙදන්න ආවා දුර පළාත් වලින්. අර ළමයා මුල්ලට වෙලා ඉන්නේ ඇඳුමක් ගන්නවත් ඉන්නේ. ඉතින් එහෙම සසරේ කොච්චරනම් අවස්ථා ඇද්ද? මේ ළඟදි මතකනේ සුනාමියකට අනතුරු ඇඟවීම ආවා. බැරි වෙලාවත් ආවනම් මෙලාට කී දෙනෙක් නම් නැද්ද? ඒක අපිට මේ මොහොතින් ආවා මොහොතින් මතක නැති වුණා. ඇයි හේතුව? දැන් මොහොතින් බය හිතුණා මොහොතින් අමතක වුණා. ඇයි හේතුව? අවිද්‍යාවෙන් වැසී තිබේ. දුක වැහිලා. තින් දුක ඉස්මතු වෙන්නේ. මේ දුක ගැන කතා කරනවා. මේ වැහෙනවා. දුක වැහිලා. දුක වැහිච්ච ගමන් හේතුවත් වැහෙනවා, නිරෝධෙත් වැහෙනවා, මාර්ගෙත් වැහෙනවා. දුක ඉස්මතු වීමෙන්මයි අර කොම ඉස්මතු වෙන්නේ. ඒ නිසා මහණෙනි මේ සංසාර ගමන අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුන්. ඒ නිසා මේ සියලුම සංස්කාරයන් කෙරෙහි කල කිරීමමයි වටින්නේ. අලං විරජ්ජිතුන්. නොඇලීමමයි වටින්නේ. අලං විමුච්චිතුන්. නිදහස් වීමමයි වටින්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේවා මේ ඉස්මතු කර දේශනා කරන විදිහ. දැන් මේ මොකක් ගැනද කියන්නේ? දුක ගැන. ප්‍රදීම නිසා දුක ගැන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ මහණෙනි මේ ඉපදී මෙරි යාපු ගමන කෙලවරක් නැහැ. දැන් බලන්න මේ අපි මේ කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයත් එක්ක අපිට පුළුවන් ද බර්ත්ඩේ පාටි දාන්න.
පුළුවන්ද කියන්නකෝ? උපන්දින උත්සව ගන්න පුළුවන්ද? උපන්දින උත්සව තනි කරම ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒක බෞද්ධ සංස්කෘතිය නෙවෙයි. එතකොට අපිට අපි උපන් දවසේ මේක අසවල් දවසේ අපි උපන් දිනේ තියෙන අපි ගෙදර පොඩි උත්සවයක් කරනවා වෙන්න ඕන. එහෙම යනවනේ දැන්. එතකොට මේ මොන සංස්කෘතියද අපි මේ ගිහිල්ලා තියෙන්නේ? ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒකේ තමයි මේ මැවිල්ලත් එක්ක මේ දිනේ වටින්නේ. අපිට නේ කෙලවරක් නේද? තව විස්තර තියෙනවා මේක අපි අහමු තව. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ අවිද්‍යාවෙන් වැස්සුණු තණ්හාවෙන් බැඳුණු සත්‍යය මේ සසර සැරිසරා යද්දී දැන් සමහර අවස්ථවලදී මගෙත් උපන්දිනය ආගෙන සමහර අය මට මං ඉදාට කොහොම හරි මහසගන්නේ ටෙලිෆෝන් එක ඕෆ් කරලා තියන්නයි. සමහරු මට ඔබ වහන්සේට සුබ උපන්දිනය මට ලැජ්ජයි. ඒ මොන දුකක්ද මේ ඉපදිලා අපි විඳින්නේ? ඒ කියන්නේ මේ ලෝකේ බලන්න මේ බටහිර ආධිපත්‍යය අක්මුල් වලට කොච්චර මේ ගිහිල්ලාද බැසගෙන ගිහිල්ලාද මේකෙන් අපිට ගැලවෙන්න ඥාණි ලබා ගන්න විදියක් නැහැ. මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? මේ දීර්ඝ සසරේ ඔබ බීපු මව් කිරිද වැඩි සතර මහා සාගර ජලයේද වැඩි කියලා අහනවා. කලින් ඇවිත් මොකද්ද? කඳුළුද වැඩි? එළුව කඳුළුද වැඩි? සතර මහා සාගර ජලයේද වැඩි? දැන් මේ දේශනාවේ අහනවා බීපු මව් කිරිද වැඩි සතර මහා සාගර ජලයේද වැඩි? යථාකෝ මයම් බන්තේ භගවතා ධම්මං දේශිතං ආජානාම. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව ධර්මය වදාළ ධර්මයේ දැනගන්නේ අපි මේ විදිහටයි කියනවා. ඒ තමයි ස්වාමීනි මේ දීර්ඝ සසරේ අපි බීපු මව්කිරි තමයි වැඩි සතර මහා සාගර ජලයේ නොවේ. සාදු සාදු භික්කවේ ඊතා හොඳයි මහණෙනි. සාදු කෝමේ තුම්මේ භික්කවේ ඒවං ධම්මං දේශිතං ආජානාත. මහණෙනි ඊතා හොඳයි මා විසින් මෙබඳු ධර්මයක් දේශනා කළා කියලා ඔබ දැන සිටීම. දැන් අපි මේ සසර කිව්වට අපි මේ බුදුරජාණන් වහන්සේගේ වදාළ කරුණෝසී අපි දැනගෙන නැත්තම් මේ සසර කිව්වට ඒක වැහිච්ච ඒ කියන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච කෙනාගේ ඔළුවට යනවද? යන්නේ නැහනේ. අවිද්‍යාවෙන් වැහිච්ච කෙනාගේ ඔළුවට යන්නේ නැහැ. අපේ මුළු ජීවිත කාලෙම අපි ගෙවලා තියෙන්නේ මොකේටද? කණ්ඩ, අඳින්න, ඉන්න. ඕටනේ මුළු ජීවිත කාලය ගෙවලා තියෙන්නේ. අපි ඔන්න කෑම කනවා. අලුත් කෑමක් දැක්කම මේ කෑමට ආසා කරනවා. ඒක හදාගෙන කනවා. එක කඩෙන් අරන් කනවා. ඇඳුම් අඳිනවා. අලුත් ඇඳුමක් දැක්කහම ආසා කරනවා. බඩු ගන්නවා. අලුත් බඩුවක් දැක්කහම ආසා කරනවා. මේක නේද අපේ ජීවිතයේ තියෙන සාමාන්‍ය රටාව. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉදා කතා කරපු සමාජයේ ඉදා කතා කරපු පරිසරය තුල ඒ කෑමට ඇලිලා හිටිය මිනිස්සු, ඇඳුම් වලට ඇලිලා හිටිය මිනිස්සු, ලස්සන ගෙවල් දොරවල් වලට ඇලිලා හිටිය මිනිස්සු, යාන වාහන වලට ඇලිලා හිටිය මිනිස්සු, කාමයට ඇලිලා හිටිය මිනිස්සු ඔක්කොම අතහැරියා. ඒක හරි පුදුමයි. ඒ ඔක්කොම අතහැරියා. ඒක අතහැරලා ඒ මිනිස්සු මොකද්ද කළේ? මේ දීර්ඝ සසරකට හේතු වෙච්ච කාරණේ නැති කරන්න මහන්සි ගත්තා. පැවිදි වුණා. පාත්‍රය කරන් ගියා. ඔහි ගිහලා ඔය ලැබිච්ච මොන හරි දෙයක් වැළඳුව බඩගින්න නිවා ගන්න විතරයි. සෝනට ගියා. රිදි කෑල්ල ගත්තා. මහ ගත්තා. පඳු ගහ ගත්තා. පොරව ගත්තා. වැස්සට කුටියකට ගියා. හෙවණට ගහක් යටකට ගියා. එච්චර. වෙන වැඩක යෙදුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යෙදුණා. ඒ වේගවත් කැපකිරීම නිසා නොවේද වේගින් ප්‍රතිඵල ආවේ. අද ඒ පරිසරේ නැහැ. අද මේ කතාබහ මිනිස්සෙකුට කීමත් කොච්චර දුර්ලභයිද? සාමාන්‍ය ලෝකෙ ගත්තොත් අපි බෞද්ධ කිව්වට මිනිස්සු ඇත්තම බුද්ධ ආගමේ නෙමෙයිනේ. ඒක නිකන් කටින් කියන එකක් විතරනේ නේ අපි බෞද්ධ කියලා. ඇහුවොත් එහෙම දෘෂ්ටි කෙලවරක් නැහැ, විශ්වාස කෙලවරක් නැහැ, විවේචන කෙලවරක් නැහැ, දෘෂ්ටි මත ඇදකුද හෙවිලි වෙන්න බෑනේ ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ නිසා
මේ ගෙවූ සසරේ ඔබ බිව් මව් කිරි සාගර ජලයට වැඩි. භික්ෂුන් වහන්සේ නමක් අහනවා දැන් මේමනේ දැන් බුදුරජාණන් වහන්සේට ලැබුණනේ සම්බෝධිය ලබන දවසේ පළමුවෙනි විද්‍යාව මොකද්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. මොකද්ද ඒකෙන් උන්වහන්සේට ලැබිච්ච ඥානෙ? අවබෝධය. ආපස්සට බැලුවා. පුබ්බේ කියලා කියන්නේ පෙර. නිවාස කිව්වේ වාසය කළ. පෙර වාසය කරපු ජීවිත සීකිරීමේ ඥානෙ. ඒක ආපස්සට බලද්දී අවුරුදු ගණන් වලින් නෙමෙයි බැලුවේ. කල්ප ගණන් වලින්. කල්ප ගණන් වලින් බැලුව නිසා. දැන් බලන්න මේ අපි මේ ගත කරන්නේ මහා භද්‍ර කල්පේ. මේ කල්පේ තුල බුදුරජාණන් වහන්සේලා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. කොණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ 30000යි. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ 20000යි. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා. මිනිසුන්ගේ ආයුෂ 120යි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000යි. කල්ප ඉවර වෙන්නේ නමුත් ඒ කලින් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා පහළ වූ බවට මුකුත් නටබුන් තියනවද? නෑනේ. මුකුත් ලකුණු තියනවද? නෑනේ. ඒ බුදුරුන්ගේ ශාසනත් ලංකාවේ තිබුණනේ. කොයි සටහන් මුකුත් එච්චරට මේවා අනිත්‍ය වෙලා ගියා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කල්පය කියන එක කොයිතරම් දීර්ඝද? දීගෝකෝ බික්ඛු කප්පෝ භික්ෂුව කල්පය කියන්නේ දීර්ඝ එකක්. සෝන සුකරෝ සංඛාතුන් එත්තකානි වස්සානිත්වා මේක ගණන් කරලා කියන්න බෑ. මෙපමණ වර්ෂ ගාණක්, මෙපමණ වර්ෂ ලක්ෂයක්, මෙපමණ වර්ෂ කෝටියක් මේ කල්පයකට තියෙනවායි කියලා ගණන් කරන්න බෑ කියන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නම් උපමාවක් කියන්න පුළුවන්ද කියලා. උපමාවක් පුළුවන් කියනවා. කියනවා මේ භික්ෂුව මහා ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතයේ යොදුනක් කුසා යොදුනක් කියන්නේ සතපුම් 7යි. යොදුනක් කුසා යොදුනක් පළලයි යොදුනක් ගණකම. පුරුෂයෙක් අවුරුදු 100කට වතාවක් සිනිදු කසී සලුවකින් මේ ගල් පර්වතේ පිස දානවා. කාලයාගේ වෑමින් පොළොව මට්ටමට ගෙවෙනවා. මහණෙනි ඒ කල්පයේ අවසන් නැහැ කියනවා. එතකොට බලන්න මෙබඳු දීර්ඝ ගමනක් අපි ඇවිත් ඉන්නවා කියන කාරණේ අපිට ප්‍රකට වෙන එකක් නෙවෙයි. අපිට ප්‍රකට වෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ විශ්වාස කරගෙන අදහාගෙන අපි මේක තේරුම් ගත්තොත් විනා අපිට වෙන මේකේ පිළිවෙලක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් තව භික්ෂුන් වහන්සේ නමක් අහනවා භාග්‍යවතුන් වහන්සේ කල්පය කොච්චර දීර්ඝද? භික්ෂුව මේ දීර්ඝකම වර්ෂ වලින් ගණන් කරලා කියන්න බෑ. එහෙනම් ස්වාමීනි උපමාවක් කියන්න පුළුවන්ද? උපමාව පුළුවන් කියනවා. ඒ තමයි කියනවා යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස යකඩ තාපයක් තියෙනවා. මේ තාප්පේ පුරවනවා අබ ඇට වලින්. මේ ඇතුළ. ඒතර ඒ කියන්නේ 77ක් උස, 77ක් දිග, 77ක් පළල. අබ ඇට වලින් පුරවනවා. පුරවලා අවුරුද්දකට එක අබ ඇටයක් අයින් කරනවා. කාලයක් ගියාම මේ අබ ඇට සියල්ල ඉවර වෙලා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිප්පතරං කෝසෝ බික්කු මහා සාසප රාසි මේ අබ රාසිය බොහොම ඉක්මනට ඉවර වෙනවා කියනවා. නමුත් මේ සසර එහෙම ඉවර වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා මේකට කලකිරීමමයි සුදුසු. දැන් බලන්න හිතලා මේ වගේ දීර්ඝ සසරක් සත්‍යය උරුම කරන්න ප්‍රධානම හේතුව මොකද්ද? සතර අපායට වැටීමමයි. ඇයි අවිද්‍යාව සහගතව ඉන්නකොට එයාට සතර අපායට හැදෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුවක් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ගෙවිලා ගියපු කල්ප ගාන කොච්චරයිද කියලා කියන්න පුළුවන්ද කියලා.
බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ගෙවිලා ගියපු කල්ප ගාන මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක මේ ගණන් කරලා මෙච්චර කල්ප ගානක් ගෙවිලා ගියා. මෙච්චර කල්ප ලක්ෂයක් ගෙවිලා ගියා. මෙච්චර කල්ප කෝටියක් ගෙවිලා ගියා කියලා කියන්න බෑ. ස්වාමීනි උපමාවක් දේශනා කරන්න පුළුවන්ද? උපමාවක් පුළුවනි කියලා. කියන මහණෙනි ශ්‍රාවකයෝ 4 දිනක් ඉන්නවා 100ක් අවුරුදු ආයුෂ තියෙන. ශ්‍රාවකයෝ කී දෙනෙක්ද? 4 දිනක් ඉන්නවා ආයුෂ අවුරුදු 100ක් තියෙන. දවසකට කල්ප ලක්ෂයක් ආපස්සට සිහි කරනවා. දවසකට කල්ප ලක්ෂයක් සිහි කරනවා. එතකොට 4 දිනාම දවසකට කල්ප ලක්ෂයක් සිහි කරොත් එක්කෙනෙක් අවුරුද්දකට කල්ප කීයක් සිහි කරනවද? 365 ලක්ෂයක් කල්ප අවුරුද්දකට සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ශ්‍රාවකයන් 4 නමම දවසට ලක්ෂ ගානේ අවුරුදු 100ක් මෙනෙහි කළ ඉවරුණාට පස්සේ ඒ ශ්‍රාවකයන්ගේ ආවිස වහා ගෙවිලා එයයි මැරිලා යයි කියනවා. කල්පී ඉවරුන්නේ නැහැ කියන ගෙවිච්ච. ඒ නිසා මේකෙන් ගැලවෙන්නමයි නිසි කියනවා. දැන් බලන්න මිත්‍යක් ධර්මයේ නොඇසූ විරු ලාංකික අය එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්මයේ කොයි විදියට මේක දේශනා කළාද කියන්නේ අපි දැන් දන්නේ නැහැ. ඒ නිසානේ ඒ කාලේ අන්තපුර ස්ත්‍රීන් ප්‍රමුඛේ 500 දෙනාම තීරණය කළා මේ දේශනාවෙන් පස්සේ මොකද්ද? අපි පැවිදි වෙලා මේකෙන් ඈතර වෙනවා. ප්‍රධාන ඇමතිවරු තීරණය කළා. වාසනාවට ඒ කාලේ මේකට විවේචනය කරන්න හිටියේ නැහැ පිරිසක්. නැත්තම් කිය ඉවරයි රාජ්‍ය රූත් ඉවරයි කියයි. පරම්පරාවත් ඉවරයි කියයි. දෙවියන්වහන්සේලාත් ඉවරයි කියයි. යයි මේ දඹදිවෙන් ඇවිල්ලා මේ පොලිමට තියලා මහාන කොලා කියලා. නේද? දැන් මේ තරුණයෙක් නිකම් මහණුණත් කියනවනේ ಜಾති ඉවරයි කියලා. බලන්න කොච්චර පහත් නීච තත්යකට අදපත් වෙලාද. ඊළඟට එක්තරා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ කල්ප ගැන දේශනා කරලා තිනවා. දැන් කල්ප කීයක් විතර ගෙවිලා ඇද්ද? එතකොට කියනවා බ්‍රාහ්මණය ගෙවිච්ච කල්ප ගාන කියන්න බෑ. ගණන් කරලා කියන්න බෑ මෙච්චර කල්ප ගානක් අවසන් වුණා කියලා ගණන් කරලා කියන්න බෑ. ස්වාමිනී බවත් ගෞතමයන් වහන්සේ උපමාවක් කියන්න පුළුවන්ද? උපමාවක් පුළුවන් කියනවා. මොකද්ද කියලා? ආන බ්‍රාහ්මණය ගංගානම් ගඟ යම් තැනකින් පටන් ගන්නවාද? දැන් ගංගානම් ගඟ පටන් ගන්නෙ ගංගෝත්‍රි කියන අර හිමාලයේ මුදුනේ ඉඳලා. ගංගානම් ගඟ යම් තැනකින් අවසන් වේද? මහා සාගරේ. මේතා සතපුම් දහස් ගානක් දිග ගංගානම් ගඟේ ඒ ආරම්භයේ සිට සාගරේ දක්වා ඇති ගංගානම් ගඟේ දෙපස ඇති වැලි කැට ගණන් කරන්න පුළුවන්ද කියලා. මෙච්චර වැලි කැට ප්‍රමාණයක් මේ ගඟේ දෙපස තියෙනවා කියලා ගණන් කරන්න බෑ කියනවා. බ්‍රාහ්මණය ඊට වඩා කල්ප ගානක්. ඒතර කල්පේ මේකේ උන්වහන්සේ විස්තර කළේ ඒක වැලි කැටයකට. ඊට වඩා කල්ප ගානක් මේ සසරේ ගෙවිලා තියෙනවා. ඒ කල්ප තියෙන්නේ සංවට්ට කල්ප විවට්ට කල්ප කියලා. සංවට්ට කල්ප කියලා කියන්නේ විනාශ වෙනවා. විවට්ට කල්ප කියලා කියන්නේ හැදෙනවා. සංවට්ට කල්ප කියන්නේ හැදෙනවා. විවට්ට කල්ප කියන්නේ විනාශ වෙනවා. මේ හැදෙන කල්ප විනාශ වෙන කල්ප කියලා හැදෙනවා. කාලෙකදී මේ පෘථිවිය පව නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා බ්‍රාහ්මණය මේ සංසාරේ කලකිරින්නමයි හොඳ. නොයැලෙන්නමයි හොඳ. මේකෙන් නිදහස් වෙන්නමයි හොඳ. මෙහෙම කිව්වම මේ බ්‍රාහ්මණයා කොච්චර මේ ගැන හිතට වැදුනද කියන්නේ අනේ භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයාව සරණ යනවා කියලා භාග්‍යතුන් වහන්සේගේ සරණ ගිය උපාසකෙක් බවට පත් වුණා. එතකොට බලන්න මේ වේගෙන් ඒ කාලේ හිටිය මිනිස්සයා මේ කියන කාරණේ වටහා ගන්නවා නේ. දැන් කාලේ එහෙම ශක්තියක් නැහැ. දැන් කාලේ මං කිව්වේ අපේ ඉපදිලා තියෙන්නේ නිකන් කන්නයි බොණ්ඩයි ද කියලා හිතෙනවා. එයි සාමාන්‍යයෙන් ඕනම දෙයකදී අපි සතුටු වෙන්නේ කෑමකින්. දැන් මහරජින සතුටු වෙන්නේ ඔක්කොටම කන්න දීලානේ. දැක්කනේ. ඒතර අපිට පේනවා රජවරුන්ගේ ඉඳලා පොඩි මිනිස්සයා දක්වා තමන්ගේ සතුට ප්‍රකාශ කරන්නේ බත් කාලා. එක්ක ඇඳලා.
එතනින් එහාට එකක් සාමාන්‍ය මිනිස්සයාට සිතා ගන්න බෑ. ඒක නේද හේතුව? එතනින් එහාට එකක් හිතා ගන්න බෑ. නමුත් එතනින් එහාට වූ දෙයක් ගැන කතා කළොත් කෙනෙක් ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් මේ ගෙවිගී කල්ප ගාන ගැන බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළා. බමුණට හිතුණා මේක තමයි එහෙනම් තියෙන දේ කියලා. ඒ බමුණු මත ඔක්කොම අතෑරලා කේන්දර නැකත් අතෑරලා ඒ බමුණ මොකද කළේ? බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මය සරණ ගියා. ශ්‍රාවක සංඝයාව සරණ ගියා. තරණගෙන් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මහණෙනි දර කඩක් උඩට වීසි කළොත් එක වතාවක එක කොනක් පොළවේ වදිනවා. ආයේ කුසල ආයේ උඩට වීසි කළොත් ආයේ වතාවක් ඊළඟ කොන පොළවේ වදිනවා. ආයේ වීසි කළොත් සමහර විට මැද පොළවේ වදිනවා. මේ වගේ කියනවා මිනිසයා මෙලවින් පරලෝ යන්නේ. සකිම්පි අස්මා ලෝකං පරං ලෝකං ගච්ඡanti. සකිම්පි පරස්මා ලෝකා ඊමල් ලෝකං ආගච්ඡති. එකපාරක් මෙහි ඉඳලා එහෙට යනවා. ඊළඟ පාර එහෙ ඉඳලා මෙහි එනවා කියනවා. මේක තමයි කියනවා කරන්නේ ලීය උඩට වීසි කරනවා වගේ කියන මේ වැඩේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක පුද්ගල සූත්‍රයේ. එදා උන්වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටියේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි තනි පුද්ගලයෙක් කල්පයකදී මරණයට පත් වෙන අවස්ථාවල් නිසා ඒ කල්පය තුළ ඔහුගේ ශරීරයේ ඇටකටු එකතු කරන්න කෙනෙක් හිටියොත් ඒ එකතු කරන ඒවා විනාශ වෙන්නේ නැත්තම් වේපුල්ල පර්වතය වගේ විශාලයි කියන වේපුල්ල පර්වතය කියන්නේ මේකේ තියෙනවා ඒක උත්තරෝ ගිජ්ජ කූටස්ස මගදානං ගිරිබ්බදී ගිජ්ජ කූට පර්වතයේට උතුරු පැත්තෙන් තියෙන ඔබ දඹදිව ගිහිල්ලා නම් ඇති වේපුල්ල පර්වතය කියලා කියන්නේ දැන් ওই ශාන්ති ස්තූපය කියලා එකක් තියෙනවා ආන් ඒක. එතකොට ඒ ගොඩාක් කුසයි ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා පාතයි. එතන ඉඳලා තමයි උන්වහන්සේ අර වේපුල්ල පර්වතේ පෙන්නලා දේශනා කරන්නේ මහණෙනි මේ වේපුල්ල පර්වතේ වගේ මේ තනි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල එකතු කරන්න කෙනෙක් හිටියනම් ඒක මේ පාස් වෙලා ගියේ නැත්තම් එකතු කරා නම් මේ වේපුල්ල පර්වතය වගේ කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යතෝච අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති යම් දවසක චතුරාර්ය සත්‍ය ධර්මයේ දැක්කොත් ප්‍රඥාවෙන් දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස්ස චාතික්කමං දුකේ හට ගැනීමත් දුක ඉක්මවා යාමත් අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛූපසම ගාමිනං දුක් නැති කරන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තං සත්තක්ඛත්තු පරමං සන්දාවිත්වා පුග්ගලෝ ඒකේනා එහෙම වුණා නම් වැඩිම වුණත් ඇවිදින්නේ සත්තක්ඛත්තු පරමං ඒ කියන්නේ ආත්ම භාව 7යි. දැන් කල්ප ගානක් ගැන විස්තර කරපු මේ සසර ගමන ආත්ම භාව 7කින් ඉවර වෙනවා නම් දුක්ඛ සන්තකරෝ හෝති සබ්බ සංයෝජනක්ඛයාති. ඒ දුක අවසන් කරනවා කියන මේ සීල සංයෝජන ක්ෂේකල දාලා. ඒක ආශ්චර්ය අద్భుත උදයක් නොවේද? ඒකාන්තයෙන්ම ආශ්චර්ය වූ අద్భుත උදයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ හිඟන් නොදැකලා තියනවද කියලා අහනවා. දැකලා තියනවා. දුකටපත් වෙලා එදා වේල කණ්ඩ නැතුව තහඩු කබල් අතින් අරන් ඇවිදින ලෙඩ රෝග හැදිච්ච දූවිලි නාගන කොණ්ඩේ පීලා නැති මෝන හොදලා නැති හිඟන් නොදැකලා තියනවද කියලා අහනවා. ස්වාමීනි දැකලා තියෙනවා. දැකලා තියෙනවා නම් පස්සෙයාත දුක්ගතං දුරූපේතං නිබඳු දැක්කන නිට්ඨමේත ගන්තබ්බං ඒකාන්තයෙන්ම නිශ්චයකට පැමිණෙන්න අම්මේපි ඒව රූපං පච්චන භූතං ඉවිනා දීගේන අදුනාති අපිත් මේ දීර්ඝ සසරේ මේ වගේ කොච්චරනම් ඉන්න ඇද්ද කියලා එයා බලලා හිතන්න කියනවා. අපිට හිතෙන්නේම නෙමෙයි නේ දකින්න නම් ලැබෙන්න එපා. සතර කුටවත් වෙන්න නම් එපා.
එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු එක්කෙනා කල්පනා කරන්න ඕනේ කොහොමද? අනේ අපි මේ වගේ අවස්ථාවලට කොච්චරනම් මේ සසරේ මොහොන දීලා ඇද්ද? දැන් බලන්න පින්වත්නි හිතලා මේ බුදුරජාණන් වහන්සේ මේ උගන්වන්නේ හිතන්න පුළුවන් එක්කෙනාට තනි තනියම හිතලා තේරුම් ගන්න නේද? මේ හිතන්න පුළුවන්කම තියෙන එක්කෙනාට තනි තනියම හිතලා තේරුම් ගන්නයි උන්වහන්සේක දේශනා කරන්නේ. දේශනා කරනවා මහණෙනි ඇයි එහෙම කියන්නේ? මේ සංසාරේ අති දීර්ඝයි. අවිද්‍යාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් වැසිලා, තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න කෙනාට මේක එතකොට එක ජීවිතයක මේ වගේ සතුටෙන් ඉන්නවා, එක ජීවිතයක දුකෙන් ඉන්නවා, මෙහෙම කෙනා යන්නේ. ඊළඟට දේශනා කරන යම් බික්කවේ පස්සේ යාත සුඛිතං සජ්ජිතං. මහණෙනි ඔබ දකින්න ලැබෙනවා නේද? හොඳට සැපසේ ලස්සනට ඇඳ පැළඳගෙන ලස්සන රථවල නැගලා එහාට මෙහාට යන ප්‍රණීත ආහාර කකා බිබී ඉන්නයි දැකලා තියෙනව නේද කියලා අහනවා. ස්වාමීනි අපි එහෙම දැකලා තියෙනවා. එහෙම දැකලා තියෙනවා නම් ඒකාන්තයෙන්ම නිෂ්ඨාවකට එන්න අම්මේහි පේව රූපම් පච්චන්න භූතං විනා දීගෙන අදුන අපිත් මේ විදිහට කොච්චර නම් මේ සංසාරේ ඉඳලා ඇද්ද කියලා හිතන්න කියනවා. එතකොට උන්වහන්සේ අපිට හිතන්න කියලා කිව්වේ දුක් විඳින කෙනා දිහා බලලා විතරක්ද? නෑ. උන්වහන්සේ හිතන්න කිව්වේ ඔව් දුකටපත් වෙච්ච කෙනා දිහා බලලා හිතන්න කිව්වා. දැන් අපිට මේ විදිහට හිතන්න පුළුවන් නේ. දැන් සමහරු මැරෙනවා. එක එක විදිහට පිච්චිලා මැරෙනවා. වාහනයකට හැප්පිලා මැරෙනවා. වතුරේ ගිලිලා මැරෙනවා. බෙඩි කාලා මැරෙනවා. පිහියනුම් කාලා මැරෙනවා. එක එක විදිහට මැරෙනවා නේ. රෝග පීඩා හැදලා මැරෙනවා. වැටිලා මැරෙනවා. එක එක විදිහට මැරෙනවා. එතකොට මේ මැරෙන අය දැක්කම මොකක්ද අපි හිතන්න ඕනේ? අනේ අපි මේ සසරේ කොයිතරම්නම් ඔය විදිහට මැරිලා ඇද්ද? ඔය විදිහට මැරිලා ඇද්ද කියලා. එතකොට අපිට තව සමහර කෙනෙක් මැරෙන දකින්න ලැබෙනවා. හොඳට සුවසේ ඉන්නවා. හාන්සි වෙලා ඉන්නවා. සතුටින් ඉන්නවා. ඒ අනිත් ගෙදර ඔක්කොටම කතා කරන මන් දැන් යන්නේ කියනවා. කියලා මැරෙනවා. ඒතර අපි හිතන්න ඕනේ මේ කෙනෙක් දැක්කම මොකද්ද? අනේ මේ සසරේ අපි කොයි තරම්නම් මේ විදිහට මැරිලා ඇද්ද? නැත්තම් අපි හිතුවත් අනේ මටත් මේ විදිහට මැරෙන්න ඇත්නම්. සාමාන්‍ය එහෙමනේ හිතෙන්නේ කෙනෙකුට. ඇයි හේතුව? අවිද්‍යාවෙන් වැහිලා. මේ වැහිච්ච කඩතුරාම තමයි බුදුරජාණන් වහන්සේ මේ විවර කරන්නේ. වැහිච්ච කඩතුරාම මේ අයින් කරන්නේ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට මොනතරම් මේ ජීවිතය ගැන කියා දෙනවද? දුක ගැන මොනතරම් උගන්වනවද? පින්වත්නි, බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ සිටිද්දී පාවානුවර, මේ පාවානුවර කියන්නේ රජගහ නුවර ආසන්නයේ තියෙන පාවා කියලා නගරයක්. කුසිනාරාවේ තියෙනනේ පාවා කියලා නගරයක්. ඒක නෙමෙයි මේ කියන්නේ. රජගහ නුවර ආසන්නයේ තියෙන පාවා කියලා නගරයක්. ඒ නගරයේ වාසය කරපු තරුණයෝ 30 දෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා ඒ පිරිස ආරණ්‍ය වාසය කළා. පිණ්ඩපාතින් ජීවත් වුණා. ඒ කිව්වේ ලැබිච්ච දෙයකින් යපුණා. දැන් අර රසට කන්න හොයන ගතිය නැතුව ගියා. මේකට ආත්ම ශක්තියක් ඕනේ නේද? ඇයි නැත්නම් අපේ හිත කියන්නේ මොකද්ද? දැන් ටීවී එක දාව ගමන් අරක කහපන් මේක රසයි. අරක කහපන් මේක රසයි. අරක කහපන් මේක රසයි. එහෙමනේ කියන්නේ. අරක ඇඳපන්. මේක මූණේ ගහපන් ලස්සන වෙනවා. මේකෙන් දත් මැදපන්. මේකෙන් නියපොතු පාට කරපන්. මේ සිරපු දාපන්. මෙහෙමනේ හැමතිස්සෙම මේක බලනකට කියන්නේ. අපි ඔක්කොම නිකන් අර කෝඹි රෑන වගේ අහු වෙනවා. අර වැද්දා අටෝපු උගුල වගේ කොහොල්ලේ ගුලිය ගහේ ඇලෙව්ව වඳුරු පැටිය අල්ලන්න. වඳුරු පැටිය මොකවත් දන්නේ නැහැ. මොකද උනේ? වඳුරු පැටිය ගිහිල්ලා කොහොල්ලේ ගුලිය දැකලා අතින් ගැහුවා. අත ඇලුණා. ඒ අත ගලව ගන්න හිතාගෙන අනිත් අතින් ගැහුවා. ඒ අතත් ඇලුණා. අත් දෙක ගලවන්න හිතාගෙන කකුලින් ගැහුවා. ඒ කකුල ඇලුණා. ඒ කකුල ගලවන්න හිතාගෙන අනිත් කකුලින් ගැහුවා. ඒකත් ඇලුණා. අත් දෙක කකුල් දෙක ඇලුනහම මේක ගලව ගන්න ඔළුව තියලා තද කළා. මොකද උනේ? හරි.
වැද්දාගේ කටේ. ඒ වගේ තමයි මේ මාධ්‍ය. ඉතින් ඒ නිසා මේකෙන් බේරෙන්න බෑ ප්‍රඥාව නැත්තම් මේ කාලේ. ප්‍රඥාව නැත්තම් හිතන්නවත් බෑ. බේරෙනවා තියා හිතන්නවත් බෑ. මේ කාලේ මිනිස්යාට වීරිය ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට බරපතල පිනක් තියෙන්න ඕනි. රැස්කල පින්බලයක් තියෙන්න ඕනි. රැස්කල පින්බලෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනාවල් කළාම රජ පවුල් වල හිටපු රත්තරන් හැඳිවෙල රම්පිගානේ කකා හිටපු එතකොට රත්තරන් සෙරප්පු දදා හිටපු කසී සලු පොරෝගන හිටපු අය අතෑරියා ඒවා. එතන විසඳුම තියනවා කියලා හිතපු ඒක අතෑරියා. අතෑරලා මොකද කළේ? පින්ඩ පාතෙන් ජීව. ඒ වගේ මේ පාවානුවර වාසය කරපු යාළු 30 දෙනා මහාන වෙලා පින්ඩ පාතෙන් ජීවත් වුණා, පාංශකෝලයකින් ජීවත් වුණා, තුන් සිවුරින් ජීවත් වුණා. හැබැයි තාම මේ සියලු දෙනාම කෙලෙස් සහිතයි. වනාන්තරේ වාසය කළා. නමුත් කෙලෙස් සහිතයි. සමාධිය හොඳට වැඩිලා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ 39 වන්දනා කරලා වාඩි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේට හිතෙනවා මෙහෙම. මේ 39ක් පමණ වූ මේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම වනාන්තරේ වාසය කරන්නේ. පින්ඩපාතින් වාසය කරන්නේ. පංචකූල සිවුරු දරන්නේ. තුන් සිවුරෙන් ඉන්නේ. හැබැයි කෙලෙස් සහිතයි. මේ 39 මේ ආසනයේදීම නිකලස් වෙනවා නම් ඉබඳු ධර්මයක් මම මේ ඇත්තන්ට කියන්න ඕන. කොච්චර වාසනාවක් ඒ කාලේ මිනිස්සුන්ට. අනේ අපිට මොනවද අදනේ කණ්ඩ ටිකක් තියෙනවා. අඳින්න තියෙනවා. යන්න දෙන්න ඕකටනේ මිනිස්සු තිරිසියාවේ ඉන්නේ. ආන් යනවා හොඳ වානේ කියනවා. අන්න හොඳට ඇඳලා ඉන්නවා කියනවා. අන්න කන්න කෑම බලාපන් කියනවා. ඒකටත් තිරිසියාව. එතකොට මේකේ බලන්න අපි තියෙන මේ පින්බලේ කොච්චරනම් අඩුද? හැකියාව කොච්චර අඩුද? ඉතින් බුදුරජාණන් වහන්සේ අනේ මං මේ සංඝ පිරිසට මේ වාඩි වෙලා ඉන්න මේ වාඩි වෙලා තියෙන මේ අවස්ථාවේදීම නිකලස් වෙන්න මේ ධර්මය කියන්න ඕනේ. කියනවා මහණෙනි මේ සසර ඔබ ගෙවා ගමන ගෙවූ කාලය මේ ගෙවූ ජීවිත කෙලවරක් නැහැ. පටන් ගත්ත දවසක් හොයාගන්න බෑ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ ඔබ මේ ගමන මෙතෙක් ආවේ. මහණෙනි මේ ආපු ගමනේදී මේ හිස ගැසුම් කණ්ඩ ලැබීම නිසා ගලා ගිය රුධිරයේද වැඩි සාගර ජලයේද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අපි දන්නේ මේ විදියටයි. භාග්‍යතුන් වහන්සේ අපිට මෙහෙමයි කියලා දුන්නේ. මහණෙනි මේ සංසාරේ කෙලවරක් හොයාගන්න බැරි තරම් මේ සසරේ සැරිසරද්දී හිස සිඳුණු අවස්ථාවන්හිදී ගැලූ රුධිරය සාගර ජලයට වැඩි. එයි ඒක අවස්ථාව මනුස්ස ලෝකේ කි සමහර අය මිනිස් ලෝකෙට ඇවිල්ලත් හිස සිඳුන් කන්නේ නැද්ද? ඒ සමහර අවස්ථාවල අපි මම දැක්ක මේ පසුගිය දවස්වල ඔය අන්තවාදී සංවිධානයක් මේ මිනිස්සුන්ව නිකන් මේ චූටි මේ අඟල් හතර චූටි පිහි වලින් පිපිඤ්ඤ කපනවා වගේ බෙලි කපන. අර මිනිස්සෙකුගේ බෙලි මිනිස්සෙක් කිරි වගේක් බීලා මේ ඔලියෙන් උස්සලා මෙහෙම ඔලියෙන් උස්සලා නිරි නිරි ගාලා අරකින් කපනවා. කපපු ගමන් අර උගුරු දණ්ඩෙන් කිරි ටික ඔක්කොම ගියා. ඒ වගේ කොච්චරනම් සසරේ දැන් මේ මිනිස්සු විලත් බිල් කැපුම් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් දකින්නේ සත්තු වුණාට පස්සේ ඔය හරක් මරන්නේම බෙල්ල කපලා නේ විදියට. අනේ සතුත් එහෙමයි. හිතා ගන්න බෑ. එතකොට මේ ඒ අවස්ථාවල ඒ ආත්මවල ඉපදිලා බෙලි කැපුම් කාපු කාලවලදී ගලා ගිය රුධිරය මහා සාගර ජලයට වැඩි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙලවරක් නැති මේ සසරේ ඔබ මේ හිස කැපුම් කෑම නිසා ගලා ගිය රුධිරේ සාගර ජලයට වැඩි කියලා දරාගෙන සිටින එක බොහොම හරි කියනවා. කියලා ඊට පස්සේ කියනවා මහණෙනි දීගරත්තං වෝ භික්කවේ ගුණං සතං ගෝභූතානං සීසච්චින්නානං ලෝහිතං පග්ගරිත. මහණෙනි දීර්ඝ කාලයක් ගෙවුණු මේ සසරේ ඔබ
ගවයන් වෙලා ඉපදිලා සිටිද්දී බෙලි කැපුම් පහර කාපු අවස්ථාවවලදී ගලා ගිය රුධිරයේ සාගර ජලයට වැඩි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දීර්ඝ සසරේ මීහරක් වෙලා ඔබ ඉපදිච්ච අවස්ථාවවලදී බෙලි කැපුම් කාපු අවස්ථා ඔබ ඌරන් වෙලා ඉපදිලා ඉඳෙද්දී කුකුලන් වෙලා ඉපදිලා ඉඳෙද්දී ඊළඟට ඔබ ගම් පහරන සොරුන් වෙලා ඉඳෙද්දී මරුන් කා අවස්ථාවවලදී ගලා ගිය රුධිරය ඔබ මම් පහරන සොරුන් වෙලා ඉඳිදී ඔබ අල්ලගෙන ගිහිල්ලා මරුන් කා අවස්ථා කියලා මේ විදිහට දීර්ඝ වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කර ගියා. මේ මොකද්ද මේ විස්තර වෙන්නේ? ඉපදීමේ දුක, ජරා දුක, මරණ දුක, ශෝක දුක, වැළපීම් දුක. එතකොට මේ මොන සත්‍යයද මේ විස්තර වෙන්නේ? දුක්ඛාරය සත්‍ය. දුක ගැන විස්තර වෙද්දී තමයි අනේ මේබඳු මේ සසරක අපි මේ ආවේ මේක අවබෝධයක් තිබුණේ නැති නිසානේ කියලා. ඊට පස්සේ මේ දුකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද? මේකට තියෙන ආසාව. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආරම්භ වලට මේකට තියෙන ආසාව. මේක අපිට මේ හිතාමතා නවත්ත ගන්න බෑ. එන හරි ලේසියි. නේද? මම දැන් තුස්සා නැති කෙනෙක් දත් මිටිකන් ඉන්න පුළුවන්. එහෙම බෑ. ඇයි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා තියෙන මේක දුක බුදු කෙනෙක්ම ඉස්මතු කරන්න ඕනේ. ඇයි වෙන කෙනෙකුට මේක ඉස්මතු කරන්න බෑ. වෙන කෙනෙක් මේක ඉස්මතු කරන්න දන්නෙත් නැහැ. ඉස්මතු කරන්න වෙන කෙනෙකුට මේක දෙන්නෙත් නැහැ. ඒ නිසා මේක බුදුරජාණන් වහන්සේ නම පමණයි ඉස්මතු කරන්න මේක ලෝකෙ වෙන කෙනෙකුට කරන්න බෑ. ඇයි? දන්නේ නැහැ. මේ වගේ කෙලවරක් නැති සසරක කියන කාරණේ ලෝකෙ වෙන ආගමක කතා කරනවද? දන්නේ වෙන කොහෙවත් දන්නේ. මේ කාලේ ඉන්දියාවේ කතා කරන්නේත් අර මක්කලි ගෝසාලගේ දර්ශනේ. මක්කලි ගෝසාල කිව්වා 84000 යෝනිවල 84000 සාරක් ඉපදුනාට පස්සේ නිකන් ඔටෝ නිදහස් වෙනවා කිව්වා. අද ඉන්දියාවේ කතා කරන්නේ ඒක. දන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරද්දී අර භික්ෂුන් වහන්සේලාට මේ කාරණේ අවබෝධ වෙන්න ගත්තා. මේ ඇසට, කනට, නාසයට, දිවට, මනසට ඇලිලා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන උපාදානස්කන්ධයන්ට ඇලිලා වාසය කිරීම නිසා නේද මේක උනේ කියලා. ඉමස්මින්ච පන වෙయ్యා කරනස්මින් බඤ්ඤමානේ මේ ගාථා රහිත දේශනාව වදාරන කල්හි තින්ස මත්තානම් පාවේයකානම් භික්ඛූණ පාවා නුවරින් පැමිණ පැවිදි වූ 39 පමණ භික්ෂූන්ගේ අනුපාදාය ආසවේහි චිත්තානි විමුක්තිං සූති උපාදානයන්ගේ ඒ ආශ්‍රවයන් උපාදාන කරනගෙන ඒ සියලු කෙලෙසුන්ගෙන් සිත් නිදහස් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරනවා මහණෙනි මේ සසරේ යමෙක් මව් වෙලා නැත්තම් ඉබඳු කෙනෙක් කලාතුරකින් කියනවා ඉන්නේ මේ සසරේ. ඒ තරම මේ සසර දීර්ඝයි. යමෙක් පියෙක් වෙලා නැත්තම් කලාතුරකින් කියනවා තාත්තා කෙනෙක් වෙච්ච නැති කෙනෙක් ඉන්නේ. එච්චර දීර්ඝයි කියනවා. ඒ කියන්නේ මේ මිනිස්යන් ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ සත්තු සර්පය ගැන ඉඳලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සසරේ සහෝදරයා උනේ නැති කෙනෙක් හොයාගන්න නැති තරම් කියනවා. සියලු දෙනාම පහේ සහෝදරයා වෙලත් ඉඳලා තියෙනවා. සහෝදරී වෙලා හිටපු නැති කෙනෙක් හොයාගන්න නැති තරම් කියනවා. ඊළඟට කියන මහණෙනි පුතා වෙලා මේ සසරේ අපට හිටපු නැති අය හොයාගන්න බැරි තරම් කියනවා. දූ වෙලා හිටපු නැති අය හොයාගන්න බැරි තරම් කියනවා. හැබැයි මේකෙන් අපිට තේරෙන්නේ මේ සසරේ ස්වභාවය අපට විස්තර කරගන්න බෑ. මේ එකම සත්ව කොටසක් කැරකි ඉන්නවා කියන්නත් බෑ. හැබැයි මේකේ කෙලවරක් නැති ගමනක හැමෝම ඇවිත් තියෙනවා කියන එක තමයි මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ. දැන් මනුස්ස ලෝකෙ මෙච්චර ඉන්නවා. ආයෙ මිනිස්සු ආයෙ නැතු යනවා. ආයෙ නෝ දැන් ඔය
බොහොම සුළු ගානනේ සුද්දන්ගේ කාලේ හිටලා තියෙන ලංකාවේ මිනිස්සුනේ. දැන් නේ ආයේ කෝටි ගණක් ආවේ. ඕන ආයි විනාශයක් ආවට පස්සේ ආයි මැරිලා යනවා. මැරෙන පස්සේ මිනිස්සු එක එක ආත්මවල ආයි උපදිනවා. සත්තු වෙනවා, පෙරේත වෙනවා, තිරිසන්නු වෙනවා, මොහොතේ ගිහින් උපදිනවා, කුණු මාසේ උපදිනවා, මඩවලේ උපදිනවා, පොළොවාසේ උපදිනවා, ගැඩවිල්ල වෙලා උපදිනවා, කුරුල්ල වෙලා උපදිනවා, කැලේ උපදිනවා, වනාන්තරය ඇතුළේ උපදිනවා. මේ කෙලවරක් නැහැ. දැන් බලන්න පින්වත්නි, මේ ධර්මය අහන්න ලැබුණ නැති වුනහම අපිට මේ පුතජන මිනිස්සුන්ගේ ලෝකේ අගය කරන දේවල් නේද අහන්න ලැබෙන්නේ. පුංචි ළමයිට මේ ලෝකේ උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ගැන නෙමෙයි. සිල්ලුතුන් ගුණෝතුන් ගැන නෙමෙයි. පුංචි ළමයිට උගන්වන්නේ ලෝකේ සත්තු ගැන. සත්තු ගැන උගන්වන්නේ පොඩි වලස්සු, පොඩි එක චූටි සත්තු. ඊළඟට සත්තුන්ගේ කතන්දර, සත්තුන්ගේ ලෝක. එතකොට පොඩි ළමයාගේ හිත පිහිටන්නේ කොයි අපායේද? තිරිසන් අපායේ. එතකොට ඊට පස්සේ විනෝදයට බලන්න යන්නේ තිරිසන් අපායේ. සූයකට යනවා. ඒක බලන්න. අනුකම්පාවට නම් කමක් නැහැ. අනුකම්පාවක් තියෙන්න බෑ යම් කිසි. අනුකම්පාව බලන්න. අනුකම්පාවට කමක් නැහැ. අනුකම්පාවට අපි සතුන්ට කෑම දුන්නට කමක් නැහැ. අනුකම්පාවට අනේ මේ සත්තු මේ ඉන්නව නේද කියලා තේරුම් ගන්න කමක් නැහැ. නමුත් ඊට පස්සේ යා ඒ සතාගේ ස්වභාවයට හිත පිහිටුවා ගත්තොත් දන්නේ නැන්නේ. දැන් ලස්සන කුරුල්ලෝ දැක්කාම කෙනෙක් හිතන්න පුළුවන්. ලස්සන කුරුල්ලෝ දැක්කාම හිතනවා අනේ මටත් මේ වගේ ලස්සන කුරුල්ලෙක් වෙන්න නැත්නම්. ඒ කුරුල්ලගේ දැක්කේ මොකද්ද? පාටනේ. නේද? මට හම්බ වෙලා තියෙනවා සමහර කුරුල්ලෝ වෙන්න ආසයි. සමහරු ආසයි බල්ලෝ වෙන්න ලොකු ගෙවල් වල. එතකොට බලන්න මේ ඒ වගේ අපි තේරෙන්නේ නැති කමනේ මේ තියෙන්නේ. අපි ඒකට hina වෙලා යාට බොදොස් කියලා වැඩක් නැහැ. ඇයි හේතුව? අපි ඉබඳු අනතුරේ මිදිලා නම් අන්න කමන්නේ ඔච්චම් කොලාට. නේද? සතර අපායට වැටෙන ස්වභාවයෙන් අපි මිදිලා නම් සතර අපිට වැටෙන ස්වභාවයක් කියනකොට කමන්නේ ආයෝහි බේග්ලා නැහැ නේ කියලා. ඒ ඔක්කොම එකම ඉරණමක ඉන්නවා නම් අපිට තියෙන ඕනි සානුකම්පිකව බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිසා මහණෙනි මේ සසර ගමනේ මම කියන්නේ ඔබට මතකද අර ගිජ්ජකූට පර්වතයේට උඩින් තියනවා කියලා පර්වතය මොකක්ද ඒකේ නම? වේපුල්ල. බුදුරජාණන් වහන්සේ ඒ වෙද්දි ගිජ්ජකූට පර්වතයේ වැඩ හිටියේ. ගිජ්ජකූටේ ඉඳලා මෙහෙම අල්ලපු. අර වේපුල්ල පර්වතයේ ලොකුයි ඒ කන්දේම කොටසක් වගේ තමයි චූටියට තියෙන්නේ ගිජ්ජකූටේ. එතන ඉඳලා උන්වහන්සේ පෙන්නනවා මහණෙනි බලන්න මේ වේපුල්ල පර්වතයේ එක කාලයක් මේ වේපුල්ල පර්වතයට කිව්වේ පාචීන වංශ කියලා. මොකද්ද කිව්වේ ඒ වේපුල්ල පර්වතයට? පාචීන වංශ. ඒ කාලේ මේ ප්‍රදේශයේ වාසය කළ මිනිසුන්ට කිව්වේ තිවරා කියලා. ඒ කාලේ මිනිසුන්ට කියපු නම මොකද්ද? තිවරා. මහණෙනි මේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40000යි. මහණෙනි තිවරා කියන මිනිස්සු මේ පාචීන වංශ කියන ওই පර්වතයට නගින්න දවස් 4ක් යනවා. බහින්න දවස් 4ක් යනවා. මහණෙනි ඒ කාලේ තමයි කකුසඳ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන්නේ. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේට විදුර සංජීව කියලා ශ්‍රාවක යුගලක් හිටියා. දැන් බලන්න මහණෙනි මේ පර්වතයේ ඒ නම කවුරුවත් දන්නේ නැහැ. ඒ නම අතුරුදහන්. ඒ කාලේ හිටපු මිනිස්සු කවුරුවත් දැන් නැහැ. ඔක්කොම මැරිලා ගිහින්. ඒ කාලේ හිටපු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාලා. බලන්න මහණෙනි මේ සංස්කාර කොච්චර අනිත්‍යද? ඒ නිසා මේවා කොච්චර අස්වැසිලි රහිතද? අස්ථිරද? ඒ නිසා මේවා කලකිරෙන්නමයි නිසි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය පර්වතයේම ඊට පස්සේ වෙන නමක් වැටුණා ඔය පර්වතයට. වංකක කියලා. මොකක්ද ඒ නම? වංකක කියලා. ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ වෙන නමක්. රෝහිතස්ස කියලා. ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ රෝහිතස්ස. මහණෙනි ඒ කාලේ මිනිස්සුන්ට වයස අවුරුදු 30000. ඒ මිනිස්සුන්ට 3 දවසක් යනවා ওই කන්ද නගින්න.
බහින්දත් 3 දවසක් යනවා. මහණෙනි ඒ කාලේ තමයි කොණාගමන භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ කොණාගමන බුදුරජාණන් වහන්සේට හිටිය බිහියෝස උත්තර කියලා ශ්‍රාවකයන් වහන්සේලා දෙනම. දැන් බලන්න මහණෙනි ඒ වංකක කියන නාමයක් දැන් කවුරුවත් දන්නේ නැහැ. ඒක අතුරුදහන් වෙලා ගියා. ඒ රෝහිතස කියන මිනිස්සු වර්ගෙත් අතුරුදහන් වෙලා ගිය මිනිසුත් මැරිලා ගියා. ඊළඟට බිහියෝස උත්තර කියන ශ්‍රාවකයන් වහන්සේලා පිරිනුවම් පෑවා. කොණාගමන බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් එහෙම මොකොත් නැහැ කියනවා දැන්. බලන මහණෙනි මේ වගේ මේ සංස්කාර අනිත්‍යයි. අස්තිරයි. අස්වැසිලි රහිත. එහෙනම් දැන් මේ අපි හදන මේ වේර විහාර මේවා ඔක්කොම කාලයාගේ පහර කැමට ලක් වෙලා මේ ඔක්කොම නිකන් නැත්තටම නැති වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඊට පස්සේ මේ පර්වතේ මේ එකම පර්වතයට මේ කියන්නේ ඊට පස්සේ මේ පර්වතේ නමක් වැටෙනවා සුපස්ස කියලා. මොකක්ද මේ පර්වතයට කියන්නේ? සුපස්ස කියන මහණෙනි ඒ කාලේ මිනිස්සුන්ට කිව්වේ සුප්පිය කියලා. ඒ කාලේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 20000යි. ඒ කාලේ මිනිස්සුන්ට ඔය සුපස්ස පර්වතේ නගින්න දවස් 2ක් යනවා. බහින්දත් දවස් 2ක්. මහණෙනි ඒ කාලේ තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙන්නමක් හිටිය තිස්ස බහරද්වාජ කියලා. දැන් බලන්න මහණෙනි ඒ සුපස්ස කියන නම දැන් කවුරුවත් දන්නේ නැහැ. අතුරුදහන් වෙලා ගිහින්. ඒ සුප්පිය කියලා හිටපු මිනිස්සුත් නැහැ. ඒ තිස්ස බහරද්වාජත් පිරිනුවම් පාලා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පාලා දැන් කවුරුවත් දන්නේ නැහැ. මහණෙනි මේ කාලේ දැන් බලන්න මේ පර්වතෙරි දැන් කියන්නේ මොකද්ද? වේපුල්ල. මේ වර්තමාන වේපුල්ල කියන්නේ දැන් කියන්නේ විපුල ගිරි. මොන වෙනස් වුණා? ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මොකද්ද කිව්වේ? වේපුල්ල පර්වතය. වේපුල්ල කියන මහණෙනි මේ කාලේ මිනිස්සුන්ට කියන්නේ මාගධක කියලා. මොකද්ද කියන්නේ? ඒ බුද්ධ කාලේ මගධ ප්‍රදේශයේ වාසය කරපු මිනිස්සුන්ට මොකද්ද කිව්වේ? මාගධක කියන මහණෙනි මේ කාලේ මිනිස්සුන්ට ආයුෂ නැහැ. වැඩි වුණොත් ජීවත් වුණොත් එක්ක අවුරුදු 100යි 100ට චූට්ටක් වැඩි වෙයි කියලා. නමුත් මහණෙනි මේ මිනිස්සු දැන් බලන්න කියනවා මොහොතකින් මේ කන්ද නගිනවා. මොහොතකින් බහිනවා කියනවා. මහණෙනි මේ කාලේ පහළ වෙච්ච අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි කියනවා මේ ගෞතම තථාගතයන් වහන්සේ. මහණෙනි මේ ගෞතම තථාගතයන් වහන්සේටත් සාරිපුත්ත මොග්ගල්ලාන කියලා ශ්‍රාවක යුගලක් අග්‍ර වූ භද්‍ර වූ ශ්‍රාවක යුගලක් ඉන්නවා. බලන්න මහණෙනි වෙනදී කාලයාගේ ඇවෑමෙන් මේ පර්වතෙරි තියෙන මේ නම නැති වෙනවා. මේ වේපුල්ල කියන නම නැති වෙලා යනවා. මේ මාගධක කියන මේ මිනිස්සු ඔක්කොම මැරිලා යනවා. සාරිපුත් මොග්ගලන් දෙන්නමත් පිරිනුවම් පානවා. කියන තථාගතයන් වහන්සේත් පිරිනුවම් පානවා. මහණනි මේ සංස්කාර මේ වගේ කියනවා අනිත්‍යයි කියනවා. මේ සංස්කාර අස්තිරයි කියනවා. අස්වැසිලි රහිතයි. ඒ නිසා මේ සංස්කාරයන්ට නොඇලීමමයි උතුම්. සංස්කාරයන්ට කලකිරීමමයි උතුම්. නොඇලීමමයි උතුම්. නිදහස් වීමමයි උතුම්. මෙහිම වදාළ බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්චාවත සංඛාරා. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සෑම දෙයක්ම අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ. හටගන්නා ස්වභාවයෙන්ුත් නැසී යන ස්වභාවයෙන්ුත් යුක්තයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. හටගෙන නිරුද්ධ වෙලා යනවා. තේ සංගෝපසමෝ සුඛෝ. ඒ ස්වභාවයේ සංසිඳීමයි සැපය. එතකොට මේ හටගන්නා ස්වභාවයයි නැසෙන ස්වභාවයයි තමයි මේ මෙච්චර කල් ආවේ. සංසිඳිච්ච ස්වභාවය නෙමෙයි. අපි කල්පනා කරමු දැන් අපි මැරුණොත් සංසිඳිනවද ආයෙ හට ගන්නවද? හට ගන්නවන්නේ. සංසිඳනවා කියන්නේ හට ගන්නෑ.
තේසං වූපසමෝසුකෝ ඒ සංස්කාරයන්ගේ ඇති වෙන නැති වෙන ස්වභාවය සංසිඳී යාම තමයි සැපේ. එතකොට මේ සංස්කාරයන්ගේ ඇති වෙන නැති වෙන ස්වභාවය සංසිඳී යන්නේ මොකෙන්ද? මේ හේතු නැතිවීමෙන්. ඒ හේතු තියෙනකම් මොකක්ද වෙන්නේ? උපාද වය ධම්මිනෝ. හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි. නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට හට ගන්නා ස්වභාවයෙන් යුක්තද? නැසී යන ස්වභාවයෙන් යුක්තද? ඒ යුක්ත ස්වභාවයේ බාහිර දේ තුලක් තියෙනවා. ආධ්‍යාත්මික දේ තුලක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දෙක ගැනමනේ මේ විස්තර කළේනේ. කන්දක් මුල් කරගත්ත. මේ කන්දට කියන මහණෙනි මේ නමයි කාලෙකින්. ඊට පස්සේ මේ නම කියන්නේ. ඊට පස්සේ අසවල් නම කියන්නේ. දැන් මොකුත් නැහැ කියනවා. ඒ කාලේ මේ හිටියා කියන අවුරුදු 40000 ආයුෂ තියෙන මිනිස්සු දැන් නැහැ කියනවා. 30000 ආයුෂ තියෙන මිනිස්සු හිටියා කියනවා. දැන් නැහැ කියනවා. 20000 ආයුෂ තියෙන මිනිස්සු හිටියා කියනවා. දැන් නැහැ කියනවා. 100 120 මිනිස්සු හිටියා කියනවා. දැන් නැහැ කියනවා. වර්තමානයේ මේ වෙද්දී ඒ ඔක්කොම වෙනස් වෙලා ගියේ නැද්ද? ඒ ඔක්කොම වෙනස් වෙලා ගියා. මිනිස්සුන්ගේ ඇදහිලි වෙනස් වෙලා ගියා. කල්පනා වෙනස් වෙලා ගියා. කැම්බින් වෙනස් වෙලා ගියා. ඇඳුම් වෙනස් වෙලා ගියා. කල්පනා කරන රටා වෙනස් වෙලා ගියා. හැම එකක්ම වෙනස් වුණා කියන්නේ මොකේද භාජනය උනේ? අනිත්‍යයට බඳුන් වුණා. වෙනස් වුණා කියන්නේ මොකද්ද? අනිත්‍යයට භාජනය වීම. දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපි වෙනස් වෙන්නේ නැද්ද? අපි වෙනස් වෙන අපි අනිත්‍යයට භාජනය වෙනවා. අපි ටික ටික වයසට යනවා කියන්නේ අනිත්‍යයට භාජනය වෙනවා. එහෙමනම් දැන් අපිට අපි උපන්දිනී දවසේ ඉන්නකොට අපි මොකක්ද දැන් කරන්නේ? හරි වැඩි. කේක් කැපුවා. දැන් බෑ. මම පුදුමයටපත් වෙන මම දැක්කා මේ සමහර භික්ෂුන් වහන්සේලා දැන් උපන්දිනේට කේක් කපනවා. දායකයෙකුට හැපි බර්ත්ඩේ ටු යූ කියනවා. හරි පුදුම කේක් එකේ ගහලා හැපි බර්ත්ඩේ කියලා කපනවා එහෙම. hina වෙවි. එතන මොකද්ද මේ වෙන්නේ? කොහෙද මේ? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මානසිකාරයෙන් අපි සියලු දෙනාම ධර්ම මානසිකාරයෙන් ඈත් වුණාට අපිට හොයන්න බෑ. ඇයි හොයන්න බැරි? අවිද්‍යාවෙන් වැහිලා නිසා හොයන්න බෑ. මේක ඈත් වුණා කියලා ධර්මයෙන් බැහැර වුණා කියලා හොයන්න බෑ. තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්න නිසා අවිද්‍යාවෙන් වැහිලා නිසා ඒක හොයාගන්න බෑ. අපි කියමු දැන් අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත මිනිස්සු කණ්ඩායමකට අපි කිව්වොත් අනේ මේ ඉන්නකන් සන්තෝෂෙන් ඉම්මු. ඔය තින දෙයක් කාලා බීලා ජාතියට යම්කිසි සේවයක් කරලා ඉම්මු. ළමයි ටික හොඳට හදාගෙන උගන්වලා ලස්සන ගෙවල් දොරවල් ටික හදාගෙන නම්බුයතු ඉම්මු. මරුණට පස්සේ කවුරු හරි කියනනම් අස්වාල් කෙනා ඉහෙලෙන් හිටියා කියලා ඔය මද කොහොම කිව්වොත් අපිට මොකද්ද හිතෙන්නේ? චෝක අදහස හිතෙනවද නැද්ද? ඇයි හේතුව? අවිද්‍යාවෙන් වැහිලා නිසා අපිට ඒක තෝරා බේරා ගන්න බෑ. තෘෂ්ණාවෙන් බැඳිලා නිසාත් අපි ඒකට ආසයි. එතකොට ඒක හිතෙන් ප්‍රතික්ෂේප වෙන්න නම් ඊට වඩා එහා දෙයක් ගැන අපට තේරුම් ගිහින් තිබ්බ යුතුයි. ඊට වඩා එහා දෙයක් ගැන තේරුම් ගත්තේ නැති ලෝකෙක ඇහැට පේන දේට ආකර්ෂණය වෙනවා. කනට ඇහෙන දේට ආකර්ෂණය වෙනවා. මේ සාමාන්‍ය ලෝකයාව බොහෝම ලේසියෙන් රවට්ටන්න පුළුවන්. දැන් බලන්න මේ අපේ ඉතිහාසය තුළම දේශපාලනඥයෝ රවට්ටන්නේ නැද්ද අපිව? රවට්ටනවනේ. මේ දැන් මේ පාර රැවටෙනවා ඊළඟ පාර රැවටෙන්නේ නැහැ කියලා එකක් තියෙනවද? හැමදේම රැවටෙනවා. එහෙම නොරැවටි ඉන්න නම් අවිද්‍යාව ප්‍රහාණය වෙන්න ඉපෑ. එතකොට අපට පේනවා මේ රැවටීම කියන එක මේ ලෝකේ තියෙන්නේ මේ පරිසරය අනුවයි. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ කාලෙත් මිනිසුන් රැවට්ටුවා. එක අවස්ථාවක මක්කලී ගෝසාල ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මක්කලී ගෝසාල මේ සත්වයාව දැහැගන්න අටවපු කෙමනක් වගේ කියනවා. මොකද්ද මක්කලී ගෝසාලගේ විග්‍රහය? ඒ විග්‍රහය තුළ දුක ගැන නැහැ. දුක හටගන්න හේතු වෙච්ච කාරණේ ගැන නැහැ. දුක්ඛ නිරෝධේ නැහැ. නිරෝධගාමිනී මාර්ගේ නැහැ. මොකවත් නැහැ. ඒ විග්‍රහය තුළ තියෙන මෙච්චරයි. කන්දක් උඩට මිනිස්සෙක් නූල් බෝලයක් අරන් යනවා. ඒ නූල් බෝලේ කෙරවල අල්ලගෙන නූල් බෝලේ ඈතට වීසි කරනවා. එතකොට මේ නූල් බෝලේ යන්නේ අර නූලේ දිග තියෙන ප්‍රමාණයට පමණයි. එයින් එහාට නැහැ. ඒ වගේ තමයි මේ අපි සියලු දෙනාම ඉන්නේ සීමාවක් ඇති ගමනක. මේක වෙහෙසෙන්න උත්සාහ කරන්න වීරිය කරන්න කිසි දෙයක් නැහැ.
මේකේ අපි ස්ථිර වශයෙන්ම කැමති උනත් අකමැති උනත් අපිට තියෙන උපදින්න අසවල් දැන් ඒව යන්න තියෙනවා. ඒ නිසා මේක යන්න ඔහෙලා. මේක විශ්වාස කරපු අය වීරිය කළේ නැහැ. උත්සාහ කළේ නැහැ. නුවණින් විමසුවේ නැහැ. තියෙන දෙයක් කාලා බීලා වාසය කළා. බුදුරජාන් වහන්සේ දැක්කේ මොකක් වගේද මේක? ඔව්. මනුස්ස ලෝකයට අටවපු කෙමනක් වගේ කියනවා. ඒ මිනිස්සුන්ගේ තියෙන අවිද්‍යා අන්ධකාරයට ඒක ගැළපෙලා ගියේ නැද්ද? බුදු කෙනෙක් පහළ වෙලා ඉඳෙද්දි බුදු කෙනෙක් පහළ වෙලා ගමක් ගානේ වඩිමින් දේශනා කරද්දි ඔය අතරේ අර විදියට කියන අයත් ගමක් ගානේ ගියා. රේඩියෝ නැහැ, පත්තර නැහැ, පොත් නැහැ, කැසට් CD නැහැ, ටීවී නැහැ. එන හැම එකටම තිබුණේ කට වචනේ. එතකොට මේ ගමට බුදුරජාණන් වහන්සේ වැඩම කළා මේ වගේ ධර්මයක් චතුරාර්ය සත්‍ය දේශනා කරලා උන්වහන්සේ වඩිනවා. ශ්‍රාවක සංඝයාත් වඩිනවා. දැන් මිනිස්සු ටික තෙරුවන් සරණ ගියා. ඔන්න ඊට පස්සේ මක්කලි ගෝසාල මේ ගම හරහා එනවා. මක්කලි ගෝසාල කියන එන්න අපි විශේෂ කාරණයක් තියෙන ඔන්න අවබෝධ කරපු තව බුදු කෙනෙක් වැඩියා අහපල්ලා කියලා කියනවා. ඔන්න මිනිස්සු ටික ආයෙ වට වෙනවා. ආයෙ මෙයා කියනවා. හරි කාරණේ තේරිච්ච එක්කෙනා ඉන්නේ කොහොමද? ඉන්ද්‍රකීලයක් වගේ. සෙලවෙන්නේ. ඒ කාලේට අහුවෙච්ච නැති එක්කෙනා ධර්මයේ තේරුම් ගත්තේ නැති එක්කෙනා. අපි කියමු දැන් පවුලේ හිටියා කියලා දැන් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කරාම ඒ පවුලේ එක තරුණයෙකුට වැටහුණා. ඒ තරුණයා තීරණය කළා මට නම් බෑ මේ කාරණේ මට තේරුණා භයානක සංසාරක මේ යන්නේ මම නම් මේකෙන් එතර වෙනවා භාග්‍යතුන් වහන්සේ මොන ගැහුණා සංඝයා මොන ගැවෙන මම නම් එතර වෙනවා. දැන් අම්මා තාත්තට කිව්වා. දැන් එතකොට කල්යල් බල්ලා නෙමෙයි මේක වෙන්නේ. හදිසි තීරණ කිව්වා. දෙමව්පිය එකපාරටම කැමති වෙන්නේ ආණ්ඩ අවසර දෙනවා. අරනේ දැන් ඔන්න යත් අර පිරිසත් එක්කම වඩිනවා චාරිකාව යන්න එකතු වෙනවා. පැවිදි වෙනවා. ඒතර ගෙදර අය හිතේ තියෙනවා දැන් පොඩි අමනාපයක්. ධර්මයේ අහුන්නේ නැත්තම්. මක දමනාපේ. යසර හිටපු කොල්ලුවා එන්න ගියා. ඊට පස්සේ එනවා මක්කලි ගෝසාල. ඇවිල්ලා කියනවා මේක කිසි වීරියක් ගන්න දෙයක් නැහැ. උත්සාහයක් ගන්න දෙයක්. නූල් බෝලේ කන්ද උඩට ගිහිලා දිගෑරියා වගේ මේක තියෙන ඔය වෝරු කතාවල් ඔය වීරිය ගන්නවා කියන එක කාටවත් මේක යන්න තියෙනවා. එතකොට අර පිරිස ලේසියෙන් ඒක සරණ යනවා. අවුම් බලාපන් අපේ එකා ගියා. මේකේ අමුතෙන් වීරිය කරන දෙයක් නැහැ නෝවේ. මේකේ මේ නිකන් හිටියාම නිකම්ම යනවනේ ලෙස්සලා. එතකොට දැන් බලන්න කොච්චරනම් ඒ කාලේ මිනිස්සුන්ටත් අභියෝග තියෙන්නේ නැද්ද? එහෙනම් අපිව නිදහස් කරන්නේ කවුද? තමාගේම ප්‍රඥාවයි. තමන්ගේම ප්‍රඥාව තමයි තමන්ව නිදහස් කරන්නේ. හැබැයි මේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ගලපන්න පුළුවන් ප්‍රඥාවක් විය යුතුයි. වෙන එකකට කරන්න බෑ. බුද්ධ දේශනාවට ගලපන්න පුළුවන් ප්‍රඥාවට කරන්න. ඊට පස්සේ එන ඕන නිගණ්ඨනාථ බුද්ධ. ඇවිල්ලා කියන ඕක හරියන්නේ නැහැ. ඕව කළා හරියන්නේ නැහැ. දැන් ඔය සිවුරු පොරෝගන පින්න පාත කරගෙන ඔය වතුර නාලා ඔහොම බෑ. මේකට ඕවන මේ කරන්න ඕනේ. මේකට අධික වීරියක් ගන්න ඕනේ. නුකානොබී ඉන්න ඕනේ. කටු සයනය කරන්න ඕනේ. දුෂ්කර ජීවිත ගෙවන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔන්න ඕකට පහදිනවා. ඒකට පැහැදිලි කොටසක් යනවා. තව එක්කෙනෙක් කියනවා වැඩක් නැහැ. දැන් බලාපන් මැරිලා කවුද ආවේ? මැරුණට පස්සේ 4 දිනක් මිනිහ කර ගහගෙන සෝහනට ගෙනියනවා. එතන පිච්චුවා. නෑදෑයෝ ටික හැරිලා ආවා. ඒක ආවද මැරිච්ච එක? නෑ. එහෙමයි කියන්නේ. දැන් එයා කියනවා පඨවි ධාතුවට එක්කුණා. ආපෝ ධාතුවට එක්කුණා. තේජෝ ධාතුවට එක්කුණා. වායු ධාතුවට එක්කුණා. හිත විසිර ගියා මොකවත් නෑ. ගංගානංගගේ මේ කොනේ ඉඳලා අර කොනට දීගෙන ගියා. ඒ කොනේ ඉඳලා මේ කොනට මරාගෙන ගියා. පීම්පව් කියලා එකක් නෑ. ඒ නිසා ණයට ගනින්. ණයට අරගෙන කාපන්. ඇඳපන් අපි වගේ. එහෙම කිව්වේ. දැන් ලෝකයන් ඒක නේද? දැන් මේ ලෝකේ පුරා යන්නේ චාර්වාක දර්ශනේ. බොරුවට ගොඩක් අය මේ බුද්ධ ආගම ගැන කතා කරන්නේ. ඇත්තට නෙමෙයි, කියෝලා නෙමෙයි, ඉගෙනගෙන නෙමෙයි. වාසිතකා. ඒ නිසා මේක හරියට කියවුවොත් දේවනම්පියතිස්ස රජුරු වගේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය මේ බැබිලලා යනවා. එහෙම වෙන්නේ නැහැ. බලාපොරොත්තු තියාගන්න එපා. ඒ නිසා අපිට තියෙන එකම දුර්ලභ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීම. ඒ ධර්මය
හිතට ගැනීම, ඒ ධර්මයේ දරා ගැනීම, ඒ ධර්මයේ මෙනෙහි කිරීම, ඒ ධර්මයේ තුල හිත පිහිටුවා ගන්න ලැබීම. ඒ නිසා අපට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිසරණ ලබන්න වාසනාව ලැබේවා. සාදු